තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. මනෝ සම්පස්සිතත් කියන්නේ මනස ජීවන කියන එකට මට මනසේ යෙදීම කියලා ගෝචරත්වයක් තියෙනවද මම හිතීම කියන එකක් ඒකද කියන්නේ හිතීම කල්පනා කිරීම මොකක් හරි ඒකවල කරනකොට දැන් මට මනසේ යෙදීම කියන එකක් ඒ කියන්නේ එහෙම යෙදෙන්න නම් එතකොට මට ලැබුණේ ජීවනාත් කරනකොට මනසයි අරමුණයි කියන එකක් ඇති බවක් තියෙනවා හැබැයි මට ඔකත් එක හිතද්දි දැන් ගත්තොත් දැන් මම හිතනවා දැන් මනස මොකක්ද හරි මනස කියනක හිතීමේදී මනසක් හම්බෙන්නේ නැත්නම් අරමුණක් කියලා අරමුණ බවක් හම්බෙන්නේ නැහැ කියලා හිතුවොත් දැන් මට හිතන්න ඉඩ තියෙනවා එතකොට සනස අයිත් මනසේ යෙදීමක් කියන එක මන ධම්ම කියන එකත් එක්ක තමයි අටි බවක් එක්ක තමයි ආයෙත් යෙදීම සිද්ධ වෙන්නේ එතකොට වෙන ගණන්ස මම යථාර්ථවාදීව හිතන්න ගියොත් එහෙම එතකොට මගේ පැත්තෙන් එතකොට මනස අරමුණ නොයෙදීම කතා කරන්න වෙන්නේ හිතන්න ඉඩක් නැතිව වෙනකොට කියන්නේ හිතීමකටවත් ඉඩක් නැති වෙන්නේ දැන් ඒ වගේ පැත්තක් ඉරනවා හිතීමකටත් ඉඩක් නැති වෙන්නේ නැත්නම් සවනක මට හිතීමකට ඉඩ නැති බවක් හරි මට ගෝචර වුණා නම් ආයෙත් මන ධම්ම ඇති බවක් එක්ක තමයි සවනස එතන සිද්ධිය. හිතීමකට ඉඩක් නැති වෙනවා කියන තැනම මම ඉන්න බෑනේ. මොකද හිතීමකට ඉඩක් නැති බව කියන කාරණාවේ මන ධම්ම ඉදිරිය තියෙනවා. නේ? එතකොට නම් එහෙම කාරණාවක්වත් ඉදෙන්නේ නැති කරුණ තමයි මනධම්ම කියන කාරණාවකට ඉඩක් නොවීම. සත්‍යවාදී කෙනාගේ ඉතන ලක්ෂණයේදී සිදුවෙන්නේ ওই කාරණාවනේ. සත්‍යවාදී කෙනා ඉතන තැනදී සත්‍යවාදී කෙනාට හිතීමකට එන්නවත් ඉඩක් ඉන්නේ නැහැ. ඒක අතක්කවචරයි කියලා. ධර්මය ඇහෙනකොට අතක්කවචරය කියන්නේ අන්න ඒකයි. මොකද ලෝකේ අතක්කවචර දෙයක් කෙනෙක් මැදිහත් වෙලා දෙනවා කියන එකක් කරන්න බැරි එකක්. ලෝකේ අතක්කවචර විග්‍රහයක් කෙනෙක් මැදිහත් වෙලා දෙනවා. දැන් අපි හිතමු මෙහෙම මොනවා හරි භාෂාවකින් යමක් කියනවා. තේරෙන්නේ නැති භාෂාවකින්. ඒක අතක්කවචරද? නැහැ. අන්න තේරෙන්නේ නැති දෙයක් මේ කාරණාව, දන්නේ නැති දෙයක් මේ කාරණාව. මොකද්ද භාෂාව දන්නේ නැහැ කියන අතක්කවචර තරකවචර වගේ දෙනවා. එතකොට එහෙනම් තේරෙන්නේ නැති විදිහක් හරි තේරෙන විදිහක් හරි මොනම හරි කාරණාවක් එක්ක යමක් ඉස්මතු වීම තමයි ලෝකය කියන්නේ. එහෙනම් මේ ලෝකෙ කිසි කෙනෙකුට අතක්කවචර දෙයක් දෙන්න බෑ. දෙන්නත් බෑ. අතක්කවචර දෙයක්. ඒකවල අතක්කාවචර කාරණාවක් ඉස්මතු වීමම තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ කෘත්‍ය වෙන්නේ. ඒක තමයි මම මනසෙන් කල්පනා කරලා නැත්නම් අරමුණු ගැන හිතලා නැත්නම් හිතීම ගැන හිතලා හිතන් දෙයක් නැති වෙන එක කියන්නේ ඒකම හිතන්න ඕනේ කියලා නෑ සර්. දැන් මම රූපේ ගැන හිතලා නැත්නම් මට ගෝචර මොකක් හරි කාරණා කියන්නේ කක්කරි කාරණාවක් ගැන හිතනකොට හැබැයි අර කෘත්‍ය තමයි ඉගෙනගන්න. එහෙම ඉඩක් එනවා ඉඳන්ද ඉඩක් නැති වෙනවා නම් මගේ යෙදීමක් වෙන මොකක් හරි කාරණාවක්
ඉතින් මට ආයුධයන්ද මම අනත ගැන හිතන්න ඕනේ. එහෙම කතාවක් නෙමෙයි. ඒකෝ මම මනසක් ඇතිගාවක් අරගෙන කතා කරන්නේ. ඒක මගේ දැන් ඕනම එළියමක් එක්ක ඒ සිද්ධිය කියන සත්‍යවාදී හිතනකොට ඒ මනස කියන්නේ මනස හේදෙන්නේ නැත්නම් අදාළ නැහැ. ඒ කියන්නේ දැන් අපට නැත්තම් අපි යෙදීම පිළිබඳව හෙවීමකට යන්නේ නැතුව අපි මෙතන මනෝපාරක් තියෙන්නේ කියන කාරණාව එක්ක යන්න යන තැනම සත්‍යවාදී නෑ. ඒ සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය තියෙන යෙදීමත් එක්ක විතරයි. අනිත් කාරණා එක්ක නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් අපි දැන් හිතමු මෙහෙම දැන් ඇහැට පේන එකක් කනට ඇහෙන එකක් පිළිබඳ අපේ මනසින් ආපු සංකල්පයන්නේ මේක මනසත් එක්ක මුල් වෙලා මෙහිමයි කියලා කාරණා. හැබැයි යෙදීම විතරක් දිහා බලනකොට අපි ඊළඟට ආහිතනවා මනසින් මේ වැඩේ වෙන්නේ කියලා. හැබැයි ඒ ඔක්කොම සංකල්ප. ඇත්තක් නෙමෙයි. හැබැයි යෙදීම ගැන බලනකොට අපි ඇත්තක් කරන්නේ. දැන් ඒතර පිටේ ඉඳලා කෙනෙකුට අහු වෙන කාරණාව පිළිබඳව මොනවා හරි කියලා දෙන්න පුළුවන්. හැබැයි එයා සත්‍යවාදී. එයාගේ හිතන මට්ටම දියුණු වුණාට පස්සේ යාට මනස මුල් කරගෙන හරි වෙන ක්‍රමයකින් යම් කිසි කාරණාවක් ඔස්සේ යන්න පුළුවන්. එයා ඒත් සත්‍යවාදී. අපි හිතමු කරදෙන් කලින් කිව්වේ යම් කිසි දෙයක් තරකාවචර නැත්නම් හිතන්න ඕන විදිහට දෙයක් හම්බ වීමක් නොයෙදෙන බව කියන කාරණාව ඇත්තක්. ඒක නෝ සත්‍යය. එතකොට එයා සත්‍යවාදී. එයා සත්‍යවාදී නේ. හැබැයි යම් කිසි කෙනෙක් ඒ කාරණාවත් මනෝලෝකයක් කියලා දාගන්න ගියොත් එහෙම එතන අසත්‍යවාදී මොකද සංකල්පයකට ගියා. එයාට හම්බුන්නේ නෑ. එයා සංකල්පයකට ගියා. දැන් අසඤ්ඤ කියන කාරණාවත් ඇත්ත. සංඥාව කියන කාරණාවක් ඉදෙන්නේ නැති වෙන විදිහේ කල්පනාවක් ඉස්මතු වුණ තැනදී ඒක ඇත්ත. එතනත් සංඥාවක් තියෙන්නේ කියන එක සංකල්පයක්. ඒක බොරුවක්. එතන සත්‍යවාදී නෑ. ආය සංකල්පයකට ගිහිල්ලා. එහෙනම් යෙදෙන කාරණාව සත්‍යවාදී වීමයි අපි විය යුත්තේ. අපි අර මම අර මේ අදත්තර කවුරු හරි එක්ක කිව්වා මේ අපි මේ ඉස්සල්ලාම උත්සාහ කරන දෙයක් තමයි ගත්ත ගමම්ම නිවන් දකින්න. යෙදෙන කරුණ සත්‍යවාදී වෙන්න නෙමෙයි ගත්ත ගමන් නිවන් දකින්න උත්සාහපන් වෙන්න. ඒක කරන්න බෑ. අර වර්ධනයක් කියන්නේ අපි යෙදෙන කාරණා සත්‍යවාදී වීමේදී සිදුවෙන වර්ධනයක වැඩ පිළිවෙල තමයි එතනින් එහාට වෙන්නේ. ඒකෙත් උපරිම අසරණ වෙනවා උපරිම සත්‍යවාදී වුණාට පස්සේ මේ ඊට පස්සේ කර ගියා ගන්න යනතු. එතනයි ධර්මයේ උපකාර වෙන්නේ. එතෙන් ධර්මයේ උපකාර වෙන්නේ නැහැ. නැත්තම් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ මම අද උදේ අමුද්දස්සිට කිව්ව එක අපි හැම වෙලේම බලන කාරණාව තියෙන මේ යෙදීම බොරුවක් කියන කොනේ බලන්නේ නේ. යෙදීම මොකද්ද කියලා නෙමෙයි බලන්නේ යෙදීම බොරුවක් කියලා. එතනම අපි මේ බොරුව කරන්නේ යන්නේ. බොරු සංකල්පයකට යන්නේ. යෙදීම බොරුවක් කියලා අපි දාගෙන කරන වැඩේ. ඊළඟට අපට අවශ්‍යතාවයක් තියෙනවා යමක් යෙදුනහම ඒක බොරුවක් නෙමෙයි ඒක නැති වෙන්න. ඒක ඉක්මවන්න. දැන් සත්‍යවාදීද? නෑ සත්‍යවාදී නෑ. සත්‍යවාදී නම් ඕනම යෙදීමක් ඒක සිදු වෙන්නේ කොහොමද කියන කාරණාව හැවීම විතරයි කළ යුත්තේ. ඒක නැති කරන්න හෝ ඒක බොරුවක් හෝ මේ හැම එකක්ම සංකල්ප විතරයි. සත්‍යවාද දැන් අතරම දැන් අපි ගත්තොත් එහෙමද භාවනා කරන්න යනවා කියන කාරණාව ගත්තට පස්සේ අපට කෙලෙසියක් එනකොට වදයක්. අයින් වෙනවා නම් හොඳයි. හිත විසිරෙනවා නම් වදයක්. අයින් වෙනවා නම් හොඳයි. ඊළඟට මේ දැන් අපි හේතුඵල වශයෙන් විමසනවා පවා අයින් කරන්න. මොනවා හරි ක්‍රමයකට අයින් කිරීමේ කෝණයෙන් තමයි අපි යෙදී කරන්නේ. හැබැයි යෙදීමේ සත්‍ය දකිනකොට අයින් වෙන්න ඕනේ බවක් ලැබෙන්නේ නැහැ. තියෙන්න ඕනේ බවක් ලැබෙන්නේ නැහැ. දැන් අපේ ඇත්තටම දර්ශනයේ දැක්ම කියන කාරණාව පටලැවිලා තියෙන ඕකනේ. අපිට හැම වෙලේම ධර්මපරියාය කතා කරාම දැන් ධර්මපරියාය කතා කරලා පෙන්නනවා සමුදය දකිද්දී නෑ කියන්න බෑ. නිරෝධය දකිද්දී තියෙනවා කියන්න බෑ. එතකොට නම් මනිනවා කියන කාරණාව ඔවා යෙදෙන්න බෑ කියලා අපි කතා කරන එකක් තියෙනවානේ. ඔක ධර්මපරියායනේ. දැන් මම ওই කාරණාව කරන්න යනකොට
මට සමුදය දකිද්දි නෑ කියන්න බෑයි, තිරෝජ දකිද්දි තියනවා කියන්න බෑයි කියන කාරණාවක් ඉදෙනවා නම් මට ඒක න්‍යායාත්මකව සිදුවෙන කාරණාවටම අහුවෙච්ච මුලාවක් වෙනවා. ඒක න්‍යාය පෙන්වන්නේ සමුදය දකිද්දි තියනවා කියන්න බෑ. මෙනෑ කියන්න බෑ. නිරෝධ දකිද්දි තියනවා කියන්න බෑ. ඔකනේ න්‍යාය. පටිසම්පාද දැක්ම කියන කාරණා. එතකොට අපි ඔය කෝණෙන් ගියොත් එහෙනම් බලන්න. ඔය කෝණේ අපට මොකද වෙලා තියෙන්නේ? ඔය කෝණේ අපට දැන් ලැබීමක් කියලා. ලැබීමක් කියලා නැද්ද? දැන් අපි කැමති ඕක දකින්න. මොනවා හරි එදෙනකොට දකින්න කැමති ඕක. දැන් මේක දකින්නේ ප්‍රඥාවෙන්නේ. කයින් ස්පර්ශ කරනවත් නෙමෙයි. මට ලැබෙනවත් නෙමෙයි. දැන් මම දැන් දුක ධර්මපරියාය කියන එකයි මේක පැටලින කියන එක අන්න එකයි වැඩි. මම ලෝකේ ඉද්දී මට යමක් ගෝචර නම් මට ගෝචර වෙච්ච දේ නැති වෙනවා. ඒක හරි. ඔච්චර නෙවෙයි උත්තේ. මට ගෝචර වෙච්ච දේ තියෙන එකයි මට ගෝචර වෙච්ච දේ තියෙන එකයි. මට තියෙන්න පුළුවන්ද සමුදය දකිද්දි නෑ කියන්න බෑ. නිරෝධය දකිද්දි තියනවා කියන්න බෑ කියලා එකක්. මට ඒක තියෙන්න බෑ. මට ඒක තියෙනවා නම් අනිවාර්යෙන් ධර්මයේ වරද්දගත්තා. ඒ ධර්මපරියායනේ මේක බලන්නේ ඒකවල. එහෙනම් යම් කිසි කෙනෙකුට ප්‍රථම දර්ශන ඇහැ කියන කාරණාවකට අනුගත වැඩපිළිවෙලකට යමුනාම යමක් හම්බුණා නම් ඒක නැති බව හෝ ඒක තියෙන බව හෝ කියන මෙන්න මේ කාරණාවක විග්‍රහයකට යන්නේ නැතුව සිදුවීම පිළිබඳව හෙවීමේදී ඒ කියන්නේ තාහත දකින්න යමු වීමේදී සිදුවීම මට තවත් විග්‍රහයකින් ලැබෙන්න බෑ. සිදුවීම මට තවත් විග්‍රහයකින් ලැබෙන්න බෑ. මම ඉන්නවනම් මගේ ගෝචරත්වයක් නම් මට යෙදිච්ච කාරණාව හම්බෙන එක තමයි වෙන්නේ. යෙදිච්ච කාරණාවක් නැති වෙන එක තමයි වෙන්නේ. ඔතනින් හැදයක් වෙනවද? ඔතනින් හැදයක් වෙන්න බෑ. අරක හැබැයි ප්‍රඥාවේ දැක්ම. ප්‍රඥාවේ දැක්ම මට එදීමක් නෙමෙයි. විග්‍රහ කරලා දෙන්න පුළුවන් මෙන්න මේවා එකක් කියලා. එච්චරයි. එතන සාචනද ඊදෙන කාරණා හොයද්දී ඒක තියනවා හෝ නෑ කියන්නේ ඒකේ පදනමක් හම්බෙන්නේ නෑ සන්නස්. නැත්නම් දැන් ලෝකෙන් අයින් වෙනවා කියලා කතා කරනවත් මොකෙන්ද අයින් වෙන්නේ කියන ප්‍රශ්නේ නේද සන්නස්. දැන් මම මොකක් හරි අල්ලගෙනනේ හොයන්නේ. ඒක හොයන තැන සන්නස් ඉතින් එහෙම එකක් අල්ලගන්න බැරි නම් මට එහෙම එකක් තිබිලා එකකින් අයින් වෙනවා කතා කරන්න බැරි නේද සන්නස්. එනවා. ඒ කියන්නේ ඇත්තටම අර අපි ඉගෙන ගන්න මම අර හැමවිලම කියන්නේ එකයි ඉගෙන ගන්න ධර්මපරියාය ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි මේ ධර්ම ස්වභාවයේ ඉදමේව සත්‍යං කියන බවක් එක්කනම් සිදු වෙන්නේ අනිවාර්යෙන් අපි ওই ගෝචරත්වයට යන්න කැමති. ඇත කියන්නත් බැ නැත කියන්නත් බෑ කියන්නේ න්‍යාය. දැකීමෙන් සිදු වෙන වැඩ පිළිවෙල. එතකොට සකාය කියන දැක්මකට ඉඩක් නොවීම මිසක් සකාය කියන දැක්මක ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ කියන විග්‍රහයෙන් බෑනේ නේ. දැනගන්නස ඔය කාරණාව දැන් හිතන්නකොද මම මොන ඉදීමක් එක්ක හොයනකොට දැන් මට ඉදීම අල්ලගන්න බෑ කියන එක සනස මම ඒකත් එක්ක කියන්නේ එතකොට එහෙම කාරණාවක් ලැබීම නේද සනස මට කියන්නේ හොයනවා නම් මට ලැබෙන්න විදියක් නැහැ. ඉදීම අල්ලගන්න බෑ කියන්නේ. බලන්න මම දැන් මට ඔබ වෙලා හරි මේක දැන් අල්ලගන්න බෑ කියන එක ඇවිල්ලා මම ඒකත් එක්ක චින්තනයක් පුරුදු කරොත් මේක සනස ඔය ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන පැත්තට යන්න පුළුවන්. ඊගෙන සනස දැන් හරි මේක හොයලා ඒ හොයන්නේ නැතුව සනස හොයලා ලබාගත්ත මොකක් හරි වැටහීමක් හරි මොකක් හරි එකක් එක්ක ඒ වැටහීමත් එක්ක පුරුදු කරොත් දසනස ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන පැත්තට යනවා. ඔය ඒ දැක්මනේ එතකොට ඒක ඒ වැටහීම දැක්මක් වෙනවා. එතකොට අන්නේ ඒ ස්වභාවය හුරු කරනකොට ඒක ඉතින් ඒ දැන් ඒකට ඒක නයි ගෝචරත් එක්ක යා හිතන විදිහත් එක්ක යට ඒ කාරණාවට මොකද ඒ දැක්මක් ඇති වෙනවා එතකොට යට. ඒ පිළිබඳව.
ඉතින් හොයාගන්න කියන්නේ හොයලා සන්නස මේ අන්තිමේට ආයෙත් මෙතන හොයන්න දෙයක් අල්ලගන්න බැරි වෙනකොට අර දැක්මත් එක්ක ඉන්න එක ඔව් ඒ දැක්මත් එක්ක ඉන්න එක. ඒ කියන්නේ යෙදෙන කාරණා පිළිබඳව අපි හිවිල්ලක් හැරෙන්න කියන්නේ ධර්මයට ආපු තැනදී අලුතින් අපි තුල වූ මොනවා හරි ඕනකමක් නැහැ. දැන් අපි තුල මොනවා හරි ඕනකමක් එනවනම් අන්න එතන ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ සර මම කවුද කියන එක හිතවන්න සරන්නද මේ ওই කාරණාට ඉඩක් තියෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලෙම තියෙන අපට ඕනකමක් කියනවා. ධර්මයේ හම්බෙන්න කලින් අපට තියෙන ඕනකම සත්‍යවාදී බවත් එක්ක සත්‍ය හොයන එක. ධර්මයේ හම්බුණාට පස්සේ අපට ඕනකමක් එන්න විදිහක් නැහැ. අපට ඕනකමක් එනවනම් අනිවාර්යෙන් එතන සක්කාය දිට්ඨිය කියන පැත්තත් එක්ක තමයි යන්නේ. එතකොට ඒකයි ඥානතව පස්සතෝ කියන්නේ. දැනෙමින් දැකීමින් වාසය කරනවා. එතකොට එදින ජීවිතයේ ඒතර ඒක අර සිහිය වීරිය නුවණ තීරුව කරගෙන අපට කියන්නේ එතරම් ඒකේනා එතකොට සිහිය වීරිය නුවණ කියන මෙන්න මේ කාරණා ටික තීරුව කරනවා. එතකොට මේ තීරුව කරන තැනදී දැන් මට මංගෝචර නම් ඒ මට මංගෝචර තැනදී එයාට ලෝකයයි ගෝචර. හැබැයි අර ලෝකයට විග්‍රහ කරන්න පුළුවන් ලෝකයේ කර මේ කියන්නේ ලොකුවට යන ගතියක් හෝ අයින් වෙන ගතියක් ඔන්න ඔය කාරණාවක් අර සිහිය වීරුමුණ දිනු වෙද්දී ඉන්නේ නැහැ. ඊළඟට ඒකත් එක්ක අන්න උඩක් දිනුනේ සමාධිය ආදී දේ වැඩිනකොට ඊළඟට සමාධිය අල්ල ගන්නවා. ස්වභාවය ඒක. සමාධියට විමුක්ති පැටි අල්ල ගන්නවා. ඊළඟට ඒක පිළිබඳවත් අර දැක්මම තීරු වෙනකොට අන්න එතරම්. නැත්නම් අපි කරන්නේ හැම වෙලෙම එක්ක තියාගන්න, ඒ කියන්නේ අපට ලැබෙන කරුණ දැන් අපි දුන්න පූර්ව නිගමන ඔස්සේ තියාගන්න නැති වෙන්නට ඕනේ අපට. ඒව නැති කරගන්නට ඕනේ. නැත්නම් මේකේ ඇතයි නැතයි කියලා දෙකම නැතුව දකින්නට ඕනේ. ඔය පූර්ව නිගමන අපි දීලා ඉවරයි. සමස් තාවත්තම් මේ සානස් කියවනේ අර ගොරෝසු කාරණාත් එක්ක හිතන්නේ කියලා ගොරෝසු ප්‍රකට වෙන එකත් එක්ක දැන් මම ගත්තොත් මම ඒක ටිකක් හිතන්න උත්සාහ කරාදී අර දැන් මෙතන වෙන සිද්ධිය දැන් ගත්තොත් එහෙම දැන් මට ඒක කතා කරන්න වෙන්නේ දැන් සානස් ඉන්නවා මම ඉන්නවා මේක තමයි සිද්ධිය. හැබැයි ඒ සිද්ධියත් එක්ක ඉන්නකොට සානස් දැන් මම එකත් එක්ක දැන් මොන හිතන්නේ නැද්ද මේ සිද්ධිය මොකද්ද මේ උනේ කියන එක රසනසිකි. එතකොට දැන් මම හිතලා තියෙන පැත්තත් එක්ක ගත්තොත් එහෙම දැන් මේ සිද්ධිය විග්‍රහ කරන්න ගියොත් එහෙම මම සිද්ධිය ඒ විග්‍රහය නැහැ. එතකොට මම සිද්ධිය කියලා ගන්න එක වැරදි සානසිකපත්. නැත්නම් දැන් හරි දැන් මට තියෙන රූපයක් පේනවා කතාවත් හිතීමක් එක්ක ඒකත් එක්ක හොයන්න බැසන්න. හැබැයි දැන් හරි මම මෙතන දැකීමක් කියලා හොයන්න ගියොත් සන්නස. හරිත් මම එකක් දාගන්න සන්න. එතකොට සන්නස ඇත්තටම හිතන්න ගියොත් සන්නස අර හිතන කියන්නේ යථාර්ථවාදීව මොකද්ද කියන එක එහෙම එන්නේ නැහැ සන්නස. ඔව් කියනවා අර කරන්න ගියපයක් එක්ක සන්නස කියන්නේ ගොරෝසු ප්‍රකට වෙන කාරණා. එතකොට ඇත්තටම මේ කියන විග්‍රහයක් එක්ක යන්න ඉඩක් නැති වෙනවා. අපි ගොඩාක් සියුම් කරනකොට කියන්නේ ගොඩාක් අපේ හිතන මට්ටම සියුම් කරනකොට හිතන මට්ටම වැඩි වෙනකොට අපේ ගෝචරත්වය එන්නේ අර නිමිති එතන අර ලෝකේ ගොරෝසු නිමිති කියන කාරණාව නෙමෙයි. කියන්නේ ගොරෝසු නිමිති කියන කාරණාවට ඉඩ නැති වෙනවා. අපේ හිත පොඩ්ඩක් අර වැඩිපුර මේ සමාධි පැත්තත් එක්කත් යනවනම්. ඒ කියන්නේ වෙනම විමුක්තිකාමී ස්වභාවයත් එක්කත් යනවනම්. ගොරෝසු කාරණාවක් අපට ලැබුණත්, ගොරෝසු නිමිත්තක් අපට ලැබුණත් අපි අර සිහිනුවන වීර්යය කියන කාරණාව
ඉස්මතු වෙද්දී මේක තියනවා. මේක නෑ. මේක තිබිය යුතුයි මේක නැති විය යුතුයි කියලා යමකට මේකයි කියන විග්‍රහයක් දෙන්න බැරි වෙනවා. ඇයි ඉතිමස්මින් සති ඉදන් හොති කියන කාරණාවේ විග්‍රහය මෙසේ කියන කාරණාවත් එක්කනේ. හැබැයි සිදුවීමක් වෙනවා. මෙන්න මේකයි. දැන් මේ විග්‍රහය. දැන් මෙන්න මෙතන මේ කාරණාව. කියන ඔන්න ඔතෙන්ට යන්න බැරි වෙනවා. අපි හිතමුකෝ දැන් මම යන්න ගියෙත් ඒ වගේ කාරණාවක් තමයි. අපි මොනවා හරි අපිට දැන් තියෙන ගෝචරත්වය අපි හොයන්න යනකොට ඔන්න ඒකෙන්ම ඇත්ත දැක්කොත් ඒකම අනින්න බැරි වෙනවා. හැබැයි ඒ කාරණා හොයාගෙන යනකොට ඇත්ත දකින්නවා කියන කාරණා ප්‍රඥා ඇසෝනේ. ඊට වඩා ඒක ප්‍රකට වෙන ඒක ඉස්මතු වෙන තව දෙයක් හම්බ වෙනවා. ඒක හොයාගෙන යද්දි ඒක ඉස්මතු වෙන තව දෙයක් හම්බ වෙනවා. ඔන්න ඔය ක්‍රමයට තමයි අර මේ විමුක්තිකාමී ස්වභාවය ඔස්සේත් යන්නේ විවිධ විදිහට. මේ ක්‍රමයේ ඔස්සේ තමයි අපට පටිච්චසමුප්පාද න්‍යාය කියන කාරණාව අර 12 ආකාරයේ මේ විග්‍රහය හොයා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මොකද ඒක ගොඩාක් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපිට පේනවා කියන කාරණාවේ යටින් සිදුවෙන එක කියන එක නෙමෙයි. පේනවා කියන කාරණාව හොයද්දී අර පේනවා කියන එකට එහා අර වෙන වැඩිපුර දෙයක් පේනවා එතන. සිදුවීම් පිළිබඳ. ඒක හොයාගන්න ඊට වඩා වැඩිපුර දෙයක් පේනවා. ඔන්න ඔය විදිහට අර හිතේ දිනුවත් එක්ක පෙනෙන කරුණු සිවුම් වෙනවා. හැබැයි අපිට දැක්මක් ඇති වුණොත් දැන් බෝධිසත්වයෝ මහා පදාන සූත්‍රයේදී පැහැදිලි කරනකොට පරිසම්පාද විග්‍රහය හොයාගෙන ගිහිල්ලා ඉවර වෙලා තමයි සමුදයෝති කියලා. නිරෝධෝති කියලා හොයාගෙන ගිහලා ඉවර වෙනවා. ක්‍රමානුකූල දැන් ඒ කියන්නේ කිසිදු මුලාවක් නැතුව ක්‍රමානුකූලව ඒ කාරණාවෙක හොයාගෙන ගියා. දැන් දැක්මක් ඇති කෙනෙකුට හොයාගෙන යන්න දෙයක් නැහැ. භාවිතා කරන්න තියෙන. දැක්මක් ඇති වෙන්න හොයාගෙන යන්න ඕනේ. ඒ කරුණ එක්ක යෝනිසෝමනසිකාරය. ඒ කරුණ එක්ක තියෙන මනසිකාරය. දැන් අද අපට කරන්න බැරිලා තියෙන්නේ ඔන්න ඔය කාරණාව එක්ක විතරක් කරන්න. දැන් අර යමද්දසියර සාකච්ඡාවේ මම අර කියන එක කහගෙන හිටියා මේ. දැන් අපට පේනවා නම් මොනවා හරි අපි මේ පෙනෙන කාරණාව පිළිබඳව පූර්ව නිගමන දීලා මේක මේකෙන් වෙන්නේ කියලා වටපිටාවක් තව හදාගන්න නැතුව මේ පෙනීම කියන කාරණාව සිදුවෙන විදිය පිළිබඳව දකින විදිය වෙනසක් තමයි විය යුත්තේ හොයන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම කෝප්පේ දිහා දකිනකොට හරියට හිතුවොත් මේක මනසින් ආවා, අරහින් ආවා, මිහින් ආවා මේ විදිය. එහෙම නෙමෙයි. මේක හොයාගෙන යද්දී අපට මේක පේන විදිය වෙනස් වෙන්නට ඕනේ. හරියට හිතනවා. කෝප්පේ හැටියට නෙමෙයි එක්ක අපට ඔන්න අපි විද්‍යාවත් එක්ක බැලුවොත් එහෙම පදාර්ථමය ක්‍රියාවලිය. තව එහා එකක් නේ. ඊළඟට ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ක්‍රියාවලිය. තව එහා යනවා. ඒකෝද මේක පිළිබඳව හොයන්න. මේක පිළිබඳව හොයන්න නැති වුණාට පස්සේ අපි අර වෙන වෙන දේවල් දාලා සංකල්ප දාලා අන්න ගොඩ නගා ගන්නවා. ඔන්න ඔතෙන්ද යන්න හොඳ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් සර් දැන් මේකට මම කෝප්පේ දා කියලා දාලා කියනවා මට මේ කෝප්පයක් වෙනවා. දැන් එතකොට එහෙනම් මෙතන මම දාගත්ත කම්ම වෙන මොකක් හරි හදාගත්තා නම් මට ඒක ඒ විදිහට තමයි පේන්නේ. රොසන්නස ඒක අර සිද්ධියේ හොයනට වඩා ඒක පූර්ව නිගමන දෙන්නේ. පූර්ව නිගමන නිසා. ඒ කියන්නේ සිදුවීම් වෙන එකනේ. ඒක සර්. සිදුවීම් වෙන එක. දැන් මෙතන සිදුවීම් පේන එක. කෝපේ පේන එක. ඒතර කෝපේ පේන එක පිළිබඳව හොයද්දි මේක මනසින් එන්නේ, මේක මේ විදිහේ ස්පර්ශයෙන් එන්නේ, අරහෙන් එන්නේ, මෙහෙන් එන්නේ කියන කාරණාවේ සිද්ධියක් වෙනම තියෙනවා. දැන් අපි හිතද්දි පම අපට වෙනම සිද්ධියක් තියෙනවා. නමුත් ඒ සිද්ධිය අපි ඇත්තයි කියලා, ඒ කියන්නේ ඒ දැන් අපි ගත්තොත් පූර්ව නිගමනයක් ගිය සිද්ධියක් නෙවෙයි. දැන් අපිට පූර්ව නිගමනයක් ගිය සිද්ධියක මනසේ දෙනවා නම් එතන හිතිල්ලක් හත්යවාදී බවක් නැහැ. පූර්ව නිගමනයකට යන්නේ නැතුව අපි හිතද්දි මනසේදීමක් තමයි. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ හත්යවාදී. අයි පූර්ව නිගමනයක් නෑ. ඊළඟ මනසේ යෙදීම කියන එක සන්නස දැන් අපිට සත්‍යවාදීව හිතනකොට සන්නස මනසේ යෙදීම කියන එක
නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රකට වෙන එකනේ. මනසේ යෙදීම කියන එක ප්‍රශ්නයක් වෙච්ච තැනදී තමයි. ඒක ප්‍රශ්නයක් විදිහට ප්‍රකට වෙද්දී තමයි ඒක. එතන ප්‍රශ්න වෙන්නේ. එතෙක් ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ගොඩක් එහා ගිහිල්ලා වෙන්නේ. මෙතන වෙන එකක් නෙමෙයි. ගොඩක් එහා ගිහිල්ලා. සත්‍යවාදී කෙනාට ගොඩක් එහා ගිහිල්ලා. අපි මේක මනසින්ම දාගෙන සංකල්පයකට නෙක් කරන්නේ මේක මනසේදීම ප්‍රශ්නයක් කියලා. දැන් යම් කිසි කෙනෙකුට සත්‍ය දැකීමෙන් යන තැනදී ඔන්න සත්‍ය දකින්න කෙනෙකුට මේ අර ඕග සැඩපහර ඇටියට ඉස්මතු වෙලා ඉන්නේ. ඔන්න එතකොට ඉස්මතු වෙලා එනවා. බව පැවැත්ම අඥානකම කියන කරුණුත් එක්ක ඉස්මතු වෙලා එනවා. එහෙම නැත්නම් විමුක්තිකාමී ස්වභාවයද්දී සංඥාව ඇත්තද නැත්තේ නෑ. නැත්ති කිංචි ඇත්ති. ඒ ඔන්න ඔය කාරණා එක්ක යම් යම් විදිහකට එන්න පුළුවන්. ඒකෙන් මනස ප්‍රශ්නයක් මනසේදීම් ප්‍රශ්නයක් වෙනවා නම් අනිත්වය දෙන්නේ නැති වෙන්නට බෑ. නේ? අර වේදල මහා වේදලේ පිරිසිදු මනෝවිඤ්ඤාණය ගැන කතා කරන්නේ අරූපේ. ඒකේ කතා කරන්න බෑනේ. ඒකක් අපි කතා කරනවා නම් ඒ කතා කරන දේ තුළ තියෙන්නේ ඇත්තටම මේ මනසේදීම කියන සැබෑම එදීම කියන එක නෙමෙයි සංකල්පයක් එක තමයි. ඊළඟට ඒක දැන් අර එහෙම එකක පිටලා කතා කරන හිතන උසනස් දැන් අරූපයක් පුරුදු කරන කෙනෙක් එයා ඒ කියන්නේ එයාට සමාපත්තිය නැත්තම් දැන් කෙනෙක් ඒකත් එක්ක හිතලා දැක්ම එහෙම දැක්ම එකම තමයි. ඒ කියන්නේ දැක්ම එකම යාට ඒ කාරණාව යමු වෙනවා. එහෙනම් තව එකක් කරගන්න සාරස දැක්ම කෙනෙක් කියන්නේ මේ දැන් දැක්මක් සාරස කෙනෙකුට යොමු වෙලා කියන්නේ එයාට දැක්ම භාවිතා කරනවා කියලා එකක් කරන්න පුළුවන් සාර. ඒ කියන්නේ දැන් සිද්ධිය හොයනවා නිසා සිද්ධියත් එක්ක සිහිය පවත්වන්න හරි එකක් කර යොමු වෙනවා නිසා ඒක තරම් කිසිම බාහිර ලෝකෙට කියන එකනේ කරන්නේ. එහෙම සර්. නැත්තම් අර්ථාන්විතව ගත්තොත් එහෙම ඒ කියන කාරණාව තුළ සක්කාය නිරෝධය කියන කාරණාවට කොහෙද තැනක් වෙන්නේ නේ? දැන් බාහිර ලෝකෙට කියලා දෙන්න ඕනේ නේ. ඒකට භාවිතය කරන්න ඕනේ කියලා. දැක්ම සෝතපන්න කෙනෙක් ඉන්නවා. දැන් මාර්ගයේ ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට එනම් මේ දැක්ම එයා භාවිතය කරනවා. ඒකවල තමයි ප්‍රතිපදාව සිදු වෙන්නේ. ඒක ලෝකෙට කියනවා. දැක්ම කෙනෙක් භාවිතය කරන්න යනවා කියන කාරණාව තුළම ਉਹ සක්කාය නිරෝධනේ. නෑ නේ. අර්ථාන්විත භාවය නේ. එහෙනම් එයාට දැක්ම භාවිතය කියලා ගෝචරත්වයක් නෑ. එයාට දෙන්නේ යථාර්ථවාදී ඒ චින්තනයක් හරි මොකක් හරි වැඩි යථාර්ථවාදී වැඩ පිළිවෙලක් එහෙම සස් කියන්නේ. කියන්නේ සිද්ධියක් එක්ක යථාර්ථවාදී. ඔව් ඒක නිසා තමයි ඒකදී කියවිය යුත්තේ සිහිය වීරිය නුවණ කියන කාරණා ඉස්මතු වීම වගේ දෙයක් තමයි කියන්නේ. සිහිය වීරිය නුවණ ඉස්මතු වීම. යථාර්ථවාද සත්‍යවාදී කොහොමද? ප්‍රඥාවන්ත සත්‍යවාදී සිහිය වීරිය නුවණ ඉස්මතු වීම. දැන් අපි දැන් ඔය කියපු කාරණා හොඳයි ඔහොම කිව්වේද? දැන් අර දන්නේ දකින්නේ සෝතපන්න කෙනාය කියලා ওই කරුණු කිව්වට පස්සේ ඇත්තටම මේ කියලා ඒක පෙන්වන්නේ එතනින් මෙහා තව කරන දෙයක් තියෙනවා කියන එක කියන්නේනේ. දැන් යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම දන්නවා දකින්නවා කියන බවක් තමයි අපට ලබන්න තියෙන්නේ කියලා. ඒ කාරණාවම ප්‍රශ්නයක් ඒකට. එහෙනම් ඇත්තටම අපිට කරන වැඩ පිළිවෙල හෝ සිදුවෙන වැඩ පිළිවෙල තමයි අපිට අවිලා මට කතා කරන්න පුළුවන් නම් කතා කියන්නේ ඒක විතරයි නිසා. ඒක විතරයි. සත්‍යවාදී ඒක විතරයි. නැත්තම් අනිත් ඔක්කොම සංකල්ප. තව කමසනද අර එදා අර කතා කරගෙන අර දැන් විදීම ගැන අර ස්වરૂපයක් ඉක්මවදී විදීම ප්‍රකටත්වය කියන එක. විදීම ප්‍රකටත්වය කියන එක වලට විදීම කියන එක අල්ලගන්න බැරි ස්වභාවය. එතකොට ගන්නට අර ඉතින් විදීම කියන එක සත්‍යවාදී වුණාම ස්වરૂපයක් වෙන්න බෑ. එතකොට ගන්නස එහෙම බැරි නම් දැන් විදීම කියලා ප්‍රකටත්වයක් කොහොමද සහනස? එහෙමද නැත්නම් එතන අර සූත්‍රයේ දිනවල අර ධාතිභංග සූත්‍රය පජානාදී කියන්නේ. තමක සත්‍යවාදී වෙන්න පුළුවන්. ඒකද නැත්නම් සහනස දැන් විදීමක් කියලා දැන් යන්න
කෙනෙක් විඳීම හොයලා ස්වરૂපයකට යන්න බැරි තැන එයාට ඒක විඳීමක් කියලා හම් වෙනවද සන්නසිය? පජානාති විතරයි. ලෝකේ කතා කරන තියෙන ආකින්චන් මේ නත්ති කිංචිනේ ආකාසානංචායතන ඒ ස්වභාවයේ විග්‍රහය එයාට ගෝචරත්වය නෙමෙයි ස්වභාවයේ විග්‍රහය. එයාගේ ස්වභාවය නත්ති කිංචි. නත්ති කිංචෙන් අපි ඔය හතර ගත්තොත් එහෙම ආකාශය අනන්තයි. කොහොමද මනින්නේ? හැබැයි ආකාශය අනන්තයි කියන විමුක්තියක් තියෙනවා. ආකාශය අනන්තයි කියන. ආකාශය අනන්තයි කියන කාරණාව මෙතනයි මේ කියන්නේ කියන කාරණාව. එතන ආකාශ ස්වභාවයක් අපි බැන්නොත් ආකාශ අනන්තයි කියන විග්‍රහය නෑනේ. ආකාශය කියන එකට පටු වෙලා ආකාශය කියන එකට යම් පටු භාවයක් එක්ක අනන්ත භාවයට අපි හිතමුකෝ නිකන් නොපේන බවක් කියන කරුණ හරි මැන්නනම් අනන්තයි කියන එක නෑනේ. ඒ කියන්නේ මොනවා හරි ආකාශ විග්‍රහයක් එනවනම් එතන ආකාශ අනන්තයි කියන එකක් තියෙනවද? නෑනේ. එහෙනම් ඒ රූපයක් කියන්න බෑ. එහෙනම් රූපයක් කියන්න බෑ. එහෙනම් ඒක රූපයක්, ස්වરૂපයක්. එතකොට එතන විමුක්තියක් කියලා තියෙන්නේ. ඒ විමුක්තියේ ස්වභාවය එයාට ස්වરૂපයක් දෙන්නේ නැති විඳීම, හඳුනා ගැනීම, දැන ගැනීම, සකස් වීම. එයාට එයාගේ ස්වરૂපය. ඒ කියන්නේ ස්වરૂපය නෙමෙයි එයාගේ යෙදීම. ඒක සිදුවීම එතන. ඒ නිසා තමයි ආර්යකට පුළුවන්කම ලැබෙන්නේ පජානාති වෙන්න සිදුවීමනේ. මම හැම වෙලෙම කියන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රියාව කියන කාරණාව කතා කරන්නේ සිදුවීමටනේ. පටිසමුප්පාද ක්‍රියාව කතා කරන්නේ සිදුවීමටනේ. ගෝචරත්වයට නෙමෙයි සිදුවීමට. එතකොට ආකාශයන්තයි කියන සිදුවීමටයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කතා කරන්නේ. සිදුවීමට. එයයි ගෝචරත්වය නෙමෙයි. එයයි ගෝචරත්වයක් ආවනම් ආකාශයන්තයි කියන එකට ගෝචරත්වය. ඒක ස්වરૂපයක්. අය අනන්ත බව මෙන්න. අනන්ත බව මනින්න බෑනේ. එතන නම් එයයි ගෝචරත්වයක් කියන්නේ නෑ. එයා විමුක්තයි. සිදුවීම වේදනා සංකාර විඤ්ඤාණ. ඒ නිසා තමයි ආර්යකට පුළුවන් සිදුවීම පජානාති වෙන්නේ. සිදුවීම පජානාති වෙන්නේ. සිදුවීම පජානාති වෙන කරන්නේ කරන්නේ. ඒ දාතිමංග සූත්‍රයේ තියෙන කාරණා දාලෙන්නේ කියන්නේ ඒක සන්නස සීක ප්‍රතිපදාව. සීක ප්‍රතිපදාව. එහෙම නැතුව දැන් අද මම අමුද්දසිත එකට උදේ කතා කරේ අමුද්දසිත කියපු කාරණාවක් තමයි. රූපය කියන විග්‍රහය කතා කරනකොට අපට හැම වෙලෙම එන කාරණාවන් සතර මහා ධාතු කියනවා. රූපය කියන සතර මහා ධාතු. රූපය කියන්නේ ස්වરૂපයට. දැන් අපට රූපය සමානයි සතර මහා ධාතු වෙලා නෙමෙයි. රූපය සමාන සතර මහා ධාතු වෙලා. රූපය සමානයි වස්තු වෙලා. රූපය සමාන හතර මහා ධාතු වෙලා. රූපය කියන්නේ ස්වરૂපයට. හතර මහා ධාතු කියන්නේ ස්වરૂපයනේ. දැන් ඒක හතර මහා ධාතු කියලා ආයි කියන්න ඕනේ නේද? පඨවි කියන්නේ ස්වરૂපයක් නේ. ආපෝ කියන්නේ ස්වરૂපයක් නේ. තේජෝ කියන්නේ ස්වરૂපයක්. ඊළඟට අපි ගත්තොත් අපට උපාදින්නයි කියලා හමන එකක් ස්වરૂපයක්. අපට මොනවා හරි කරනවා ඒකත් ස්වરૂපයක් නේ අපා. ඒ කියන්නේ ස්වરૂපය දැන් අපි හැම වෙලෙම බලන එක තමයි ස්වરૂපය සමාන හතර මහා ධාතු නේ. මම අර කලින් කියන්නේ කාරණාව. ස්වરૂපයක් යෙදීම හොයාගෙන යද්දී. ස්වરૂපයක් යෙදීම හොයාගෙන යද්දී යථාර්ථවාදීව ස්වરૂප නොවීමකට නොගියොත් ස්වરૂප නොවීමකට ගියොත් විමුක්ත වෙනවා. ස්වરૂප ඉක්මවීමකට ගියොත් විමුක්තියක් වෙනවා. විමුක්ත වෙන්න තියෙන්න බෑනේ. ඒ ස්වરૂපයක් ඉක්මුණා නම් මොකක්ද එදී? එදී මා ස්වરૂපයක් වෙන්න ඕනන්නේ. කෙනෙකුගේ එදීම ස්වરૂපයක් වෙන්න ඕනනේ අපෝ. එහෙනම් ස්වરૂප ඉක්මලා නෙමෙයි. ආරූප කියන්නේ මොකද්ද? ස්වરૂප ඉක්මවීම. ස්වરૂප ඉක්මවීම නම් කතාව විදීමක් විමුක්තියක් විතරයි. හැබැයි ඒ ස්වરૂපය පිළිබඳව ඕනෑම ස්වરૂපයක් පිළිබඳව හොයාගෙන යන්න.
පඨවි ස්වરૂපය, ආපෝ ස්වરૂපය, තේජෝ වායෝ ස්වરૂපය. ඕනම කාරණාවක් ස්වરૂපය. ස්වરૂපයෙන් තොරව වෙන කාරණාවක් නැහැ. හැබැයි අපි පඨවි කියන කාරණාව, ආපෝ තේජෝ වායෝ කියන කාරණාව අපි මේ විග්‍රහය දෙන්නේ ස්වરૂපය පිළිබඳව හොයන්න යද්දී යෙදෙන කාරණාව හොයන කරුණකට නෙමෙයි. මම අකි කෝප්පයන් යද්දී කෝප්ප හොයාගෙන යද්දී ඔන්න ෆිසික්ස් අනුගත මේක පදාර්ථමය ක්‍රියාවලියක්. දැන් හරිනේ. අන්න විද්‍යාඥයෝ හෙව්වා. එයාලගේ පැත්තෙන්. ඒකමයි. දැන් අපි මේකට මනෝ සංකල්ප කියලා දාලා මොකද්ද පටලැවිල්ලක් කරගන්නවා. නමුත් එයාලා මේකමයි කිව්වේ. ස්වરૂපය හොයද්දී ස්වરૂපයක් නොවන බවක් එදුණා නම් විමුක්ත වෙනවා හැරෙන්න. ඒ කියන්නේ දැන් අපි ලොප් වෙනවා, අපි බ්ලැන්ක් වෙනවා කියලා කියන්නේ. හිස් වෙනවා කියලා කියන්නේ මොනවා හරි කරගෙන යන්නේ. දැන් ස්වરૂපයක් නෑ, විමුක්තයි. හැබැයි සක්කාය එහෙමමයි. සක්කාදිට එහෙමයි. හැබැයි ස්වરૂපය පිළිබඳව හරියට හොයාගෙන යන්නේ. හරියට හොයනවා නම් යම් කිසි කෙනෙක් අන්නේ කෙනාට ඒක හොයාගෙන යෑමේ දකින විදියේ ස්වභාවයක් තමයි භූත බව. චත්තාරි මහා භූතානි. භූත බව. භූත කියන්නේ හටගත්ත බව. වෙන එක නෙමෙයි. හටගත්ත ස්වභාව කියන්නේ හට ගැනීම හටගත්ත ස්වභාවයක් කියන උතරේ චත්තාර භූත කියන කාරණාවේ විග්‍රහය තමයි පඨවි බව. පඨවි බව කියන එක ස්වરૂපයක් හැටියට නෙමෙයි. ආපෝ බව කියන එක ස්වરૂපයක් හැටියට නෙමෙයි. මේ න්‍යායාත්මක දැක්ම කතා කරා. ඒක නිකන් ඇති බව කියන එක ක්‍රික් එනෝනේ එහෙම සනස්තන. අර ගිල ඇසක් ඇති බවක් එක්කම සනස. ඔව් අන්න ඒ වගේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ යෙදීම පඨවි දැක්ම කියන කාරණාව පඨවි ස්වરૂපය කියන එකට එහා ගිහිල්ලා ආපෝ තේජෝ වායෝ ස්වરૂපය කියන කාරණාවට එහා ගිහිල්ලා දැක්ම මට අයිති නෑනේ. අපි දැක්ම මට අයිති කරගන්න යන ප්‍රශ්නේ තියෙන්නේ. දැක්ම කියන කාරණාවේ සිදුවීම තමයි ගතිය කියන කාරණාව උපාදින්න කියන කරුණත් එක්ක. ඒක ලැබීම නෙමෙයි. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණා ලෝකයේ අපට විග්‍රහයක් එනවා නම් රූපයට දෙන විග්‍රහයක් හැටියට නෙමෙයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූපයක් ආපෝ. දැන් අපි ඔන්න අද කරන මේක ඇඟ රූපයක් හරි. ඊළඟට කෙස්ලොම් නියද ඒකත් රූපයක් හරි. දැන් රූප වෙනස් රූපේ විවිධ විදිහට වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඒකත් රූපයක්. නැද්ද? ඒකත් ස්වરૂපයක්. ඒකට ස්වરૂපයක් නැත්නම් වෙන මොකද්ද කියන්නේ? ඒක ස්වરૂපයක් විතරයි. හැබැයි හොයාගෙන වැඩ පිළිවෙලේදී යන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේටත් සීල සූත්‍රය කතා කරන්නේ පංච උපාස්කන්ධ හැටියටනේ. සීක කෙනෙකුට එහෙනම් කතා කරන්න දෙයක්ම නැහැනේ. එතකොට සීක කෙනෙක් වෙනම් කරන කාරණාවක් කතා කරනකොට ලෝකෙදී පංච උපාස්කන්ධ කියන කාරණාවක යෙදීමක් න්යාගේ විග්‍රහය තියෙන්නේ. දැක්ම එයාට අයිති නෑනේ. දැක්ම විග්‍රහයත් එයාට අයිති නෑනේ. එයාට විග්‍රහය කරන්න පුළුවන් බුදුරණවහන්සේ කිව්ව නිසානේ. දැක්ම කියන කාරණාව යථාර්ථවාදී කියන කාරණාව ඒක කයෙන් ස්පර්ශ කරපු එකක් නෙමෙයි. අපි ඒක කයෙන් ස්පර්ශ කරලා මම ආයනය කරගන්නයි අපි කැමති උපාදින්න ස්වභාවය ඊළඟට පටිච්චසමුප්පන්න ස්වභාවය මෙන්න මේක අපි අපේ විග්‍රහයක් කරගන්න ආයත කරනවා. එහෙම අපේ විග්‍රහයක් කරගන්න දඟලන්නේ නැතිනම් ඇත්තටම අපට ආයේ අලුතෙන් අපේට චිත්තපටියක් පේන්න අවශ්‍ය නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ වෙනකොට උපාදින්න වලින් යෙදෙනවා කියලා. අපට දැන් චිත්තපටියක් වලින් ඒක දර්ශනපටියක් වලින්. අපට තේරෙන්නේ රස්නේ නම් රස්නේ, ගතිය නම් ගතිය. එච්චරයි. එතනින් එහා දෙයක් හැදෙන්නේ නැහැ. අපට එක වෙලාවක් ගතිය අයින් කරන්න ඕනේ, එක වෙලාවක් ගතිය තියාගන්න ඕනේ. ඔය දෙකම කතාව නෑ. න්‍යාය කතා කරනකොට. අපි න්‍යාය මම ආයනය කරගන්න යනවා. එහෙම නැතුව ඇත්තටම සිද්ධිය ගත්තොත් එහෙම
ඒක තියෙනවා. ඒක මනිනවද නැද්ද? ඔය කතාවට එහා ගිහිල්ලා ඇතුලේ තියෙනවා. ඇතුලේ කියන අපිට ලෝකෙට කියන්න වෙන විදියක් නැහැ. ඇතුලේ තියෙනවා මේ කෙරෙහි දකින්න විදියක්. ඒ විදිය විතරයි වෙනස්. ඒ කොහොමද ගෝචරත්වයක් නෙමෙයි. ගෝචරත්වයක් නෙමෙයි. අපි ගෝචර කරගන්න දැකලා. සිහිනුවන වීර්ය වර්ධනයක් විතරයි. ලෝකෙට කතා කරන්නේ එච්චරයි. මේ කතා කරන එක හරිය වටිනවා. මොකද සමහර කතා වන් ඉස්මතු වෙනකොට මෙලොස් ටික මුද්දසිට කතා කරා ටික. ඒ කතාවන් ඉස්මතු වෙනකොට අර මේ අපිට විවිධ පැති පේන්න ගන්නවා. නැත්තම් මොකද වෙන්නේ අපි හැම වෙලේම අර දැනුමත් එක්ක හැලැප්පෙන එක විතරයි ගොඩාක් සිදු වෙන්නේ. දැනුමයි ප්‍රශ්නයි එක්ක හැලැප්පෙන එක විතරයි වෙන්නේ. ඒක ඕනේ. ඒක වෙනම එකක්. ඒක නතු බෑ. ඒක ඕනේ. හැබැයි අපි ප්‍රායෝගිකත්වයේ කියන කාරණාව එක්ක කතා කරනකොට ඒ කතාවේදී අපිට ගොඩාක් පැති බලන්න පුළුවන්. නැත්තම් අපිට අර ගොඩාක් පැති දකින්න හැකියාව ලැබෙන්නේ. මේකෙන් අර යෙදීම එක්ක හිතන්නේ කියන එක කිව්වේ ගැන සම්මත හිතා ගන්න බෑ. ඒකත් එක්ක සම්මත සෑහෙන්න මේ හිතන්න ලොකු පරාසයක් ගන්න සිල්ලුත් උනා ඒකත් එක්ක. නැත්තම් සංකල්ප වලින් කතාවකට සංකල්ප ටික දාගන්න එක විතරයි කරන්නේ. ඇත්තටම ප්‍රශ්න කිරීමෙන්නේ. ඇත්තටම සම්මත දැන් ඒත් එක්ක මේ කියන හින්දා සම්මත දාගන්න බෑ සම්මත. ඒ හිතද්දි තමයි සම්මත කියවෙන්න හරි අර ගලපන්න අනේක වැරදි එකට ඇත්තටම හරි හිතන්න කියවම සම්මත අරක දාගන්න බෑ. සංකල්පෙන් දෙන්නේ නැහැ. ඇත්තටම මේ විදිහට දකින විදිහක් ජීවිතේ පිළිබඳව ඒ සිදුවීම වෙනකොට ඒක හරි ප්‍රීතිමත්. ඒ කියන්නේ පිටදකින විදිහක් කියලා කියන්නේ සෝතාපන්න දැන් අපට ඇත්තටම මේ පුදුම මේනියාවක් පුදුම අමාරුවක් අපිට මේ වචනයක් කතා කරපු ගමන් අපි මේවා ඉන්නේ. දකින විදිහ කියන සෝතාපන්න ලක්කදා. කියන්නේ අර මේක පයින්නවා. මේ process එක පයින්නවා. පැනලා අපට අර මේ මොකද්ද දාගන්න උපාධිනික අවශ්‍යතාවයක් එනවා. ඒකෝට ඒ අවශ්‍යතාවයෙන් නැති වෙන තැනදී දැන් අපි තුමු ඔයා දකින විදියක් කතා කරනකොට දැන් ඔය අපි උදාහරණයකට ගත්තොත් එහෙම මට මතක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට චෝදනා කරන්නේ භූත සූත්‍රය, කාලාර සූත්‍රය. අරහත් ප්‍රකාශ කරා කියලා සූත්‍රයක චෝදනා කරනවානේ. භික්ෂුවක් ඇවිදilla අරහත් ප්‍රකාශ භූත හරි කාලාරයි සංයුතනිකයි දෙකේ මට හිතෙන්නේ. අරහත් ප්‍රකාශ කරා නෙමෙයි. දැන් අන්න දන්නවා දකින්නවා කියනකොට මෙහෙන් දින හොතාපන්නයි කියලා. දැන් ඔන්න මෙහිම දන්නවා දකින්නවා. ඒක ඒ process එකේ කතා කරනකොට දන්නවා දකින්නවා විග්‍රහනේ කතා කරන්නේ. දැන් අරේ පිටින් එක්කෙනෙක් අහගෙන ඉන්නවා දන්නවා දකින්නවා හොතාපන්න බව කිව්වා. බී අරහත්ය කිව්වා. දැන් අර අතනින් ඔය කිප්පලන්නේ. ඇයි මේ process එක එක්ක බලන්නේ දැන්? ඒ කියන්නේ අපි ඒක එක්ක විතරක් බලන්න ගියා නම් අර කියන්නේ මේ ඇත්තට හොතාපන්න කෙනෙක් කතාව වෙන්නේ නේද? හකදාගෙන වනාගෙන මරා කතාව කදාලා නේද? මේ න්‍යාය විතර නදාලා තියෙන්නේ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට රහත් ප්‍රකාශ කරා කියලා චෝදනාවක් ආවේ. ඉතින් ඒකනේ මට මතක බුදු සූත්‍රයේ කාලාර සූත්‍රය තමයි. එතකොට දැන් අපට අර ගොඩාක් බැරිලා තියෙන්නේ මෙන්න මේ ධාර්තවාදී කාරණා කතා කරන්නේ මොනවා හරි කාරණා අපි දැක්මක් කියන කාරණා අපි පුතජ් ඒ කියන්නේ ලෝකයේ පුතජන කියලා ඒ දැක්මක් නේ. ඊළඟට අපිට යම් කිසි මට්ටමකට මාර්ගයට යමු වෙනවා ඒ දැක්මක් නේ. අපිට මේ කරුණු අර ලෝක විවහාර වචන දෙකෙන් කතා කරන්න බැරිලා තියෙනවා මෙන්න මේ දාගත්ත මේ පට්ටන් ටික නිසා. කම්පයර් කරලා බලන්න වෙනම එකක් තියෙනවා. වෙනම එකක් තියෙනවා. ඒකයි වැඩි තියෙන්නේ. ඉතින් ඒක තියෙනවා කියන්නේ මේ process එක ඇත්තෙම නැහැ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඒක එනවා කියන්නේ මේක ඇත්තෙම නැහැ. මේ හිතනකොට ඉන්නේ දැන් අර මොකක් හරි දෙයක් සිද්ධ වෙනකොටම සම්මත ඒක අර ඇත්ත කියලා ගන්න බැරි එකක් තමයි දැන් තමයි වෙන එකක් ප්‍රකට වෙන්නේ කොහොමද කේස රූපයක් හරි මොකක් හරි විදියක් තමයි අපි අර කලින් ඉන්නේ මේ තියෙන එක
තියෙන ලෝකෙ මම ඉන්නවා. ඒ කතාවට ඉඳ එන්නේ සර්. ඒකම මේ කතා දෙකක් හැටියට දැනගන්න ඕනේ. අපි ලෝකේ ජීවත් වෙනකොට ඉතින් ඇත්තටම ශ්‍රේෂ්ඨත්වයේ එක්ක ලෝකේ ජීවත් වෙනවා හැරෙන්න වටිනාකමක් එක්ක ලෝකේ ජීවත් වෙනවා හැරෙන්න දැන් අපි ගත්තොත් එහෙම වෛද්‍යවරයා හරි දේශපාලඥයෙක් හරි ජනාධිපති හරි ගෙදර ඉද්දී ජනාධිපති නෙමෙයිනේ වෛද්‍යවරයා නෙමෙයිනේ ගෙදර වැඩපිළිවෙලනේ තියෙන්නේ. හැබැයි යාගේ අර ස්වභාවය අයින් කරලා නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ යාගේ තත්ත්වය අයින් කරලා නැහැ නේ. හැබැයි එතනට යාගේ තත්ත්වය දාන්න ගියොත් එහෙම ඒ කාට හරි කණේ පාරක් තමයි ගැලපෙන කන්න වෙන්නේ. ඒ තත්ත්වය දාන්න ගියොත් එහෙම. එතකොට එහෙනම් එතන තත්ත්වයක් දාන්න බෑනේ. එහෙම එකක් කරා දාන්නේ නැහැ. ඇත්තටම අරකද පොඩි හරි 100ක් ආව ගමන් සෝනතර කියන්නේ. මම දන්නේ දැක්ම ගැන මට කතා කරන්න තේරෙන්නේ සනස තමන් ජීවත් වෙද්දී අර කියන්නේ 100ක් දාන්න යනකොටම අරකද එච්චර දැන් මොකක් හරි හිතන්න ලොකු නිකන් පීඩක් මොකක් හරි වේදනාවක් ආව කියලා මොකක් හරි ඒත් එක්ක සනස ගොඩක් කර ආපහු එනත් හිතන්න යන පැත්තත් එක්ක නිසා නේද එතකොට අර තත්ත්වය දාන්න දෙයක් නැහැ සනස. සත්‍යයක් කතා කරන්නේ අර මේකේ තියෙන එක නෙමෙයි. මේකේද දීඝනිකායේ සූත්‍රයක් තිබ්බේ. නම් මතක නැහැ සූත්‍රේ මහාරිද මන්ද දීඝනිකායේ. අවබෝධ කියනවනේ. දැන් අපට අවබෝධ කියනවා කියන්නේ මොකද මතක් වෙන්නේ? මම සතත පෝතාපන්නයි අනාගාමී අරහත් ඔය කාරණේ මතක් වෙන්නේ. අවබෝධය තමයි කියන්නේ. කිව යුත්තේ අපට අර මෙන්න මිමි ටිකක් ඇවිදිලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඒ අවබෝධය කියන එක අර්ථාන්විතව අපි ගත්ත සනද ලෝකයේ සාමාන්‍ය කියන්නේ අවබෝධයක් කියන්නේ යම් කිසි මොකක් හරි ඒක කියන්නේ දෙකිටු කෙනෙක් මොකක් හරි ගැන මේ අnder කියන්නේ පරීක්ෂණයක් කරලා එයාගේ වැටහීම. ඒකනේ. ඒ ඇවිල්ලා මම මෙහෙමයි මම මේක හොයන්නේ. ඒකනේ මේ අවබෝධය කියන්නේ. අද තියෙන අවබෝධය කියද්දි රහන්ද සෝතාපන්න සකදාගාමීද ඔන්න ඔය කාරණානේ. ඒ කියන්නේ එච්චරටම මේ ධර්මයක් කතා කරන්න බැරි තැනකට ඇවිදලා තියෙනවා. ඒ නිසා ඒක අර හංගව ගන්න දෙයක් නෙවෙයි. ඇතුලේ හැංග වෙන දෙයක්. එහෙනම් විවෘතව කතා කරන එක තමයි කියන්නේ අපිට විවෘතව අපි හිතන එකක් එක්ක හරි ඒ කියන්නේ ඒක ස්වභාවය. අර සමහර කරුණු තියෙනවා ඉතින් ඔක්කොටම විවෘතව කතා කරන්න බැරි කරුණු. මොකද හේතුව දැන් අපි හිතමුකෝ දැන් ඔයත් එක්ක මම කතා කරනකොට සමහර කාරණා වෙන කෙනෙක් අහගෙන ඉඳී. ඒ කෙනාගේ වර්ධනය වෙලා නැත්තම් යම් කිසි මට්ටමකට එතකොට ඒ කෙනාට ඒ කාරණාව ඒ විදිහට දෙන්න එක සුදුසු නෑ. මොකද හේතුව එයාගේ කෝණයට සමස්ත ධර්ම න්‍යායතරේ කතා කරලා යුත්තේ. ඒ කියන්නේ ඔක්කොටම Tamanට ගන්න පුළුවන් ඕන කෝණකින්. එහෙම නැතුව හරියම කතා කරාම පොඩ්ඩක් එයා ඉතින් අර මොන මෝර ගන්නතන දෘෂ්ටියකට යනවා. ඒ වගේ කරුණු තියෙනවා. එහෙම නැතුව මේ අවබෝධය කියන කාරණාව කතා නොකරන එකක් නෙමෙයි. අවබෝධය සක්කාය නිරෝධය. මම සක්කාය නිරෝධය කියන එකෙන් ප්‍රශ්නේ තියෙන්නේ. මගේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට තියෙන ඕකනේ. මගේ සක්කාය දිට්ඨි ප්‍රහාණයයි මගේ සක්කාය නිරෝධයයි ඔය අමුතු එකක් නේ තියෙන්නේ. ඒකනේ වැඩි තියෙන්නේ. ඉතින් ඔක්කොම යථාර්ථවාදීව කතා කරන්න බැරිව තමයි මසන්න. ඔව්. මම සක්කාය නිරෝධය කියන එක ඇත්තටම අවබෝධයක් නෙමෙයි සම්ස් කියන එක. සක්කාය නිරෝධය කියන වචනේට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ. මේ ළඟදී මම කරපු සාකච්ඡාවකදී අර ඒකෙදි මම පැහැදිලි කරේ. එන්නේ අපිට යම් කිසි විදිහකට සක්කාය නිරෝධය ඇත්තක් වුණා නම් සක්කාය නිරෝධය බොරුවක්. ඒ කියන්නේ සක්කාය නිරෝධය ඇත්ත නම් සක්කාය නිරෝධය කියන එක බොරුවක්. ඒ ඇත්තක් වෙන්නේ කොහොමද සක්කාය නිරෝධය ලැබිලා නේ කියන. එතනසම් මේ මහා විද්‍යාලයේ ඉතිසිරු මන විඥානය කියන එක දැන් දකින දේ නම් කතා කරන්න පුළුවන්. එහෙම දෙයක් කතා කරන්න පුළුවන්. ඔය විදිහට පහේ මෙයාට කතා කරන්න පුළුවන් ඒකට හස කියලා ආයෙ කතා කරන්නේ දැක්කරන්නේ. හබුනේ. ඒ කියන්නේ විමුක්තියක් කියන්නේ.
ඒ කියන්නේ මනසේදී කියලා ගන්නද බැහැ. ඒ කියන්නේ කන්න බැහැ කියලා කියන්නේ දැන් අපි අරමුණක් කියලා අපි දානවා. අරමුණක් කියලා දැම්මට අපි හේදීමක් නැහැ. රූපයක් නම් සීකරන්නේ නැත්නම් ආපු සද්දයක් නම් අරමුණේ කතා කරන්නේ. එතකොට මනසේ හේදීමක් කියන කාරණාවකට මෙතන මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය කතා කරන කාරණාව ගත්තාම හැමදෙස් කියන එක හරියි. ඇස කන නාසය දිව කය කියන කරුණු පහ නැතුව යෙදීමක් කතා කරනවා කියන කාරණාවක් එන්න ඉඩ නැහැ කියන එකනේ. ඒකයි ලෝකේ කාරණාවෙන් එන්න ඉඩ නැහැ. විමුක්තයි. ඒ හේතුව මේ පහ එක තමයි කතාව තියෙන්නේ. එහෙනම් මේ පහ එක කතාව නැත්තම් එන්න ඉඩ නැහැ. ඒක විමුක්තයි. හැබැයි මේ පහ එක මනස එන්න ඉඩක් තියනවද එන්න ඉඩක් නැද්ද කියන කාරණාවක යෙදීම සක්කාය නෙමෙයි. ඒ කියන්නේ මේ කරුණු පහ එක මනස එන්නේ මේ කරුණු පහ නැතුව මනස එන්නේ නැහැ කියන මේ විග්‍රහය සක්කාය කෙටීම නෙමෙයි. මේක සක්කාය කෙටීම. අර කාරණාව විමුක්තිය. මේ කරුණු පහෙන් තොර මනස එදීම කතාවක් කෙදෙන්නේ නැහැ. ඒක විමුක්තිය. අන්න ඒ ප්‍රොසෙස් එක තමයි බුදුරණවහන්සේ පෙන්නන්නේ. විමුක්තියක් ඒක. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, අග්නිඤ්ඤායතන, නිවසඤ්ඤාසඤ්ඤායතන. හැබැයි මේ පහක් ඇති හෝ තියෙන හෝ මේ කරුණු කතාව හෝ එක මනසේ විග්‍රහයක් තිබේ හෝ නැහැ හෝ කතාව. මේ ඕනෑම කතාව සක්කායක්මයි. සක්කායකින් තොර කතාවක් නෙන්නේ. එහෙනම් අපට කවදාකවත් මේ පහෙන් තොරව මේක නැති බව ඇත්ත හෝ මේ පහෙන් තොරව මනස තියෙන බව ඇත්ත හෝ බොරුව මේ කාරණාවක් යෙදුණා නම් එතන සක්කායයි. අපේ මේ කර්මත් එක්ක හරි එදෙන්න බෑ. අසකනාදිව කය එතකොට මනස එදෙන්න බෑ. එදෙන්න බැර නිසා තමයි මුත්තයි කියන්නේ. එදෙන්න බෑ අනේ මුත්තයි. ඒ නිසා රූපාවචර කියන්නේ. ඒක එතනින් එහා කතා කරන්න බෑ. හැබැයි මේ කරුණු පහ තිබිලා හෝ නැතුව හෝ මේ කාරණා ඔක්කොම කතාවේ විග්‍රහය සක්කාය. ඊළඟට අපි පහක් හෝ හයක් හෝ කියන කතාව නැතුව සනස අපිට ගෝචරත්වයට එක්ක අපිට මනසක යෙදීම ගෝචර වුණා නම් ඒක සත්‍යවාදී හිතීම කියන එක සන්න. ඔව් ඒක හරියි. ඒ කියන්නේ අපිට මේ හොයන එක විතරයි. ඒ කාරණාව නෙමෙයි. දැන් අතනදී වෙන කාරණාව තියෙන්නේ අපි නිගමනයක් දීලානේ. මේ කය කර්ම පහෙන් තොරව මේක තියෙන්න බෑ. හරි නිගමනයක් දුන්නා. ඒ නිගමනය ඇත්ත. ඒකයි මුත්‍යක් කියන්නේ. අපේ නිගමනයන්නේ ඒක ඇත්ත. ඒ නිසා කිමුත්‍ය. එහෙනම් ඒ කාරණාව අපිට මේ තැනදී හම්බෙච්ච එකක් බවට පත් වෙනවා. ඒක සක්කායක්. අන්සාර මෙහෙම කතා කරන්නේ දැන් මම ඇසගෙන හොයද්දී ඇස රූප මොකක්කරි තකටච්චයක් එක්ක හොයද්දී ඒක සත්‍යවාදී යථාර්ථවාදීව හෙව්වනම් මනසේ දීමකට ඉඩන්නේ නිසා. ඒ විදිහට කතා කරන්නේ. ඒක හරි. දැන් අපි වල ධාතිභංග සූත්‍රයේම පඨවි කියන කාරණාව යථාර්ථවාදී කතා කරන තැනදී ආයෙත් එතන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ධර්ම න්‍යාය කතා කරා නම් ඒකට අනුගත වුණා නම් අන්න ආයෙ අල්ලගන්නේ මොකද්ද? ආයෙ කතාව ඒ කියන්නේ දැන් ආයෙ මේ ඉන්න කෙනෙකුට මේ ඔක්කොම කියන්නේ. ඒ නිසා මේ සියල්ලම කතා කරන්න ඕනේ. නැත්තම් කතාවක් අදාළ වෙන්නේ නැහැ. සෝනස්ගේ වෙන භාෂාවක එකක් කිව්වොත් අපිට ඒක තේරෙන්නේ නැහැ කියන කතාව. ඒකත් එක්කින්ද එහෙම කාරණාවක් හිතලා කියන්නේ අපිට මොන ගෝචර කාරණාවක් හිතුවත් එතන මේක මට තේරෙන්නේ නැහැ මේක මට ලඟ වෙන්න බෑ. මොකක් හරි එක්ක සෝනස් ඒ බවක් එක්කනේ කතා කරන්නේ ඒක තියෙන බවක් ඇති බවක් එක්කනේ කියලා තියෙන්නේ. ඒ සෝනස් දැන් ඒක තමයි අර යෙදෙන කාරණාව එක්ක තමයි කතා කරන්න පුළුවන් සත්‍යවාදීව. නැත්තම්
අද අපිට නැත්තම් අපිට හිතා ගන්න බැරි හිතන්න ඉඩක් කියන්නේ අපි ගන්න ඒ කාරණාව ඔස්සේ හිතන්න ඉඩක් නැහැ. හැබැයි මේ කියන්නේ ඒ කාරණා තේරෙන්නේ නැති එකක් නම් ඒකත් එක්ක හිතන්න ඉඩක් නැහැ. හැබැයි තේරෙන්නේ නැහැ කියලා හිතන්න ඉඩක් තියෙනවා. ඒත් එක්ක දසාන හිතන්නකො දැන් මට දැන් සවන්න සීන් එක ඇත්ත මෙතන. හැබැයි එහෙම කියද්දි මම ස්වරූපය ගැන හිතලා හිතා ගන්න බෑ කියන එක එතන සත්‍යවාදී නේ නිසා. එතනත් එතකොට මම වෙනම එකක් දාගෙන නිසා එතන ඇත්තටම යෙදීම කියන එක නෙමෙයි. ඒක යෙදීමත් එක්කම හොයන්න බැලීම තමයි නිසා ඒකත් එක්ක තමයි කියන්නේ මනස මන යෙදීමකට ඉඩක් නැහැ කියන කාරණා කතා කරන්න පුළුවන්. බසමදස කීපකින් තව කාරණා මතක් වුණා. ඇස කන නාසය දිව කය කියන කාරණාවක් නැතුව මනස එදෙන්න බෑනේ. ඔය කියමන පොඩ්ඩක් හිතලා බලන්න. ඇස කන නාසය දිව කය කියන කතාව නැතුව මනස එදෙන්න බෑ. ස්වરૂපයක් නැහැ කියන එක නේද කියුවේ? ස්වરૂපයක් නැති බවක් නෙමෙයිද ඔය කියුවේ? ඒ ස්වરૂප නැති බවක් කියුවේ. ඇස කන නාසය දිව කය කියන කාරණාව මන කියන කාරණාව ස්වરૂපයක් නෙමෙයි. ස්වરૂපයක් නෙමෙයි. ස්වභාවය කතා කරාම ඇස කන නාසය දිව කය කියන කරුණු නැතුව මන කියන කාරණා ස්වરૂපයකට ඉඩක් නැති බව නෙමෙයිද? මන කියන ස්වરૂපයක් එදින්නේ නැහැ. ඇස කන නාසය දිව කය කියන ස්වરૂපයකුත් එදින්නේ නැහැ. විමුක්තයි. අන සැබෑම ස්වરૂපික. හැබැයි ඇස කන නාසය දිව කය මන මේ කතාව ඇති බව හෝ මේ පහෙන්තරව මේක නැති බව හෝ මේ විග්‍රහ සියල්ලක්ම කියවිල්ලක් නෙමෙයි. කියවිල්ලක් නෙමෙයි. මේ විග්‍රහ සියල්ලක්ම බහිද්දා විචිත්තයක් එක්ක යන ධම්මාරම්මණයක් එක්ක යන කතාවක් නෙමෙයි. ඒ කතාවක් නෙමෙයි. ඒක සක්කායක් නෙමෙයි. ඉදීමයි සක්කාය. ඒතර බලන්න මේ යථාර්ථවාදී බව තුල ලෝකේ කෙනෙක් අත්විඳිනවා නම් එයාලා කොච්චර ශ්‍රේෂ්ඨයි. මේ තාපි කෙනෙක් කොච්චර යථාර්ථවාදී බවද? අනසුනේ ප්‍රශ්න මොකක්ද ඒ කියන්නේ පතරමා ධාතු ගත්තාම පතරමා ධාතුවේ වාස්තවයේ ආකාශ විඥාන සංස්කාරයෙන් දෙක ගත්තාම දැන් අර පළවෙනි පහම දැන් ආකාශික රූපයක් තියෙනවා. විඥානයෙන් කොහොමද ලැබෙනවනේ වචනයක් විතරයි. අරවත් එහෙම තමයි. අපට ඒ කියන්නේ අපට අපි අර බොරුවට දාගන්න එකක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ දේවල් වලට දාගන්න. හරියට ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ එකක්වත් හරියට ගත්තොත් ලැබීමක් වෙන්නේ නැහැ. හරි. ආධ්‍යාත්මික හරියට බැලුවොත් ලැබීමක් වෙන්නේ. දැන් අසකන නාසයේ ඒ ටික ගත්තත් ඕන එකක්. දැන් හිත මනස කියලා ගත්තාම අපිට මස් කුට්ටිය. දැන් එහෙනම් හිත කිව්ව පස්සේ මනස කිව්ව පස්සේ ඒ එන්නේ රූපයක්. ඒ කියන්නේ වස්තුත්වයක් කතා නොකර නම් කිරීමේ ස්වરૂපයක්. නාම රූප කියන්නේ අපිට හැම වෙලේම වස්තුත්වයක් නෙවෙයි බලන්නේ. නම් කරන ස්වરૂපයක්. නාම රූප කියන්නේ. නම් කරන ස්වરૂපයක් කියන කාරණාවට අපි ලං වෙනවා. අපිට නම් කරන්න බැරි වෙනවනේ. දැන් වෙන භාෂාවකින් යමක් කියනවා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති බවක නම් කරන ස්වરૂපයක් කියලා.
දැන් නමක් විතරයි ඒක එහෙම බලන් ඉන්නවා නමක් විතරයි තියෙන්නේ. නෑ එහෙමත් නෙවෙයි. නමක් විතරයි තියෙන්නේ කියන නම් කරන ස්වરૂපයක් විදියට. නම් කරන ස්වરૂපයක්. ඒක තමයි නාම රූප කියන්නේ. එතකොට නම් කරන ස්වરૂපයක යෙදීම වැඩ පිළිවෙල තමයි මේ පෙන්වන්නේ. දැන් අසකරණාශය දිව කය ඉක්මවීමක් මන ඉක්මවීමක් අසකරණාශය දිව කය මන නම් කරපු නිසානේ නම් කරන ස්වરૂපය ඉක්මවීම ඒක නම් ස්වરૂපය. පටවි ගන්නේ තිබවන්නේ නම් කරන ස්වરૂපය. අපි කතා කරද්දී හිතන කතා කරද්දී තමයි ගොඩාක් කාරණා ඉස්මතු වෙන්නේ. ඒකට අදාළ දෙන්න කරුණු කියන්නේ. ඒක ගොඩක් කරුණු ඉස්මතු වෙනවා. දැන් ආකාශයේ දුවමස්සේ දැන් අර ආතරේ දැන් එහාට ගියන් පස්සේ ආකාශ අනචයන කියලා වෙනම ලෝකයක් තියෙනවා. විඥාන ආයතන ගත්තාම ඒ වෙනම ලෝකයක් තියෙනවා. ඔය වගේම අර අසරණ පස්තිරට යනකොටම ලෝක තියෙනවා කියලා කියන්නේ. මේ එතකොට ඒක හරිය විකක් වෙනවා නේද? මේ සතර මහා ධාතු ওই මේ ආකාරයන්ගේ විඥානාශයෙන් කොහොම දෙකක්. ඒ කියන්නේ අපි ඒ ඕනම එකක ධර්ම විනය කියලා ගත්තට පස්සේ අපිට ලෝක කතා කරන්න දාලත් යන්නේ නැහැ. ඕනම එකක ආකාසානංචායතනය කියන එක ධර්ම විනයක්. විඥානංචායතනය ධර්ම විනයක්. ආකාසානංචායතනය ධර්ම විනයක්. මේ ධර්ම විනයක් කියන කාරණාව කතා කරද්දී ලෝකේ කතා කරන්න දෙන්නේ දැක්මක් තියෙන්නේ. ඒකේ දැක්ම. අපි ලෝකේ කතා කරනකොට අපි ඇත්තටම මේ වෙන දේවල් ටිකක් කතා කරන්නේ. තියෙන ලෝකයක් කතා කරනකොට වෙන දේවල් ටිකක්. දැන් අපි හිතමුකෝ උද්දකරා පුත්ත නේව සංඥා නාසඤ්ඤායි දැක්ම භාවිතා කරමින් ඉද්දි ලෝකෙක ඉන්නවද නැද්ද ලෝකයක් තියෙනවද නැද්ද විමුක්තයි කතාවනේ නේව සංඥා නාසඤ්ඤී බවකුත් නැහැ නේද බවක් නේ ඒ බවක් නේ ඒ බවක් කියන කාරණාවක් එදීමක් වෙලා නැහැ විමුක්තයි අපි ඒක ඒ අර්ථාර්ථ භාවය කතා නොකර අපිට ඒ විග්‍රහය පිළිබඳව කතා කරන්න ගියාම මේක ලෝකයක් මේකත් ලෝකයක් මේකත් ලෝකයක් කියලා කියන්න පුළුවන්. එච්චරයි. හැබැයි අර්ථාන්විත භාවයේ ධර්මයේ අර්ථාන්විත භාවය කතා කරනකොට අර ලෝකයක් කියන කාරණාව කතාව අදාළත්වයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ඇත්තටම තියෙනවා සමහර පැති කතා කරන්න ගොඩාක් පැති. ගොඩාක් පැති තියෙනවා කතා කරන්න ඒක අපට අර ඒකට අදාළ විදිහට පසුබිම එන්නට ඕනේ. එතකොට තමයි කතා කරන්නේ. නැත්නම් අපි හිතන් ඉන්නවා ආලාරකාරාම හිතන් ඉන්නවා එන ආලාරකාරාම ලෝකයේදී එයාට ඒ විග්‍රහයත් එක්ක කතා කරන්න පුළුවන් ඒ කවුරුහරි කියන්නට වෙනවා ඒ ලෝකෙට යනවා කියලා. දැන් එයා ඒ ලෝකෙට යන්නද ගන්න විමුක්ති වෙන්න. එයාගේ විමුක්තිය නැද්ද? විමුක්තිය. විමුක්තිය නම් ඒ ලෝකෙට යන්න කරනවා. අපි කල්පනා කින්නත් එයා දැන් හිතේ නෑ එයා විමුක්තිය. ඒක වෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ. අනිත් දැන් ආකින්චඤ්ඤායතනෙ හරි නේව සංඥා සංඥායතනෙ හරි බවක් යනට හම්බ ගන්න එයාලා විමුක්ත නැහැ නේද? විමුක්ත නැහැ. එතකොට එතන මහ ස්වરૂපයක් නේ. එතන එතකොට එහෙම ගාලා කියනවා කියනවා නම් දැන් අර පාරායන වගේ සන්නස දැන් ඒගොල්ලන්ට තර උපසීවරේ කියන්නේ ඒක පෙන්ලා දෙනකොට මේ සන්න පෙන්ලා දෙන්නේ. එතකොට සමහර දැන් ඒගොල්ලෝ මේ ජීවිතයේදී ඒ විමුක්තිය ලැබලා මෙලෙදී මරණය එහෙම කතා කරන්නත් බෑ. මේ ජීවිතයක් කියන ඒ කියන්නේ අපි ඔක්කොම පිටින් කතා කරන්නේ. අපි පැත්තකින් ඉඳලා තමයි යාළුවා ගැන කතා කරන්නේ. එයාලට මේ ජීවිතේ විමුක්තයි තව ජීවිතයකට යනවාද ඒ කතාව මුකුත් යාළුවට නෑ. ඒ විමුක්තභාවය එයාලා විමුක්තයි. එච්චරයි. අපි පිටින් තමයි කියන්නේ මේ මෙයාලා මෙන්න මේ ස්වභාවයේ ඉන්නේ. ඒ අපි කියනකොට අතන විමුක්තිය නෙමෙයි ඒකවල. අපි පිටින් ඉඳලා කියනකොට විමුක්තියක් නෙමෙයි. ඇයි ඒගොල්ලෝ මරණය පස්සේ ඒගොල්ලෝ එතන ඒ විමුක්තිය වෙනවා කියලා කියන්නේ. ඔව්. ඒ කියන්නේ ලෝකෙට නෑ. ඊළඟට ඒ ආයුෂ ඉවරන අපි පිටින් කියන්නේ හැබැයි. ඒ ආයුෂ ඉවරනට පස්සේ හම්බ වෙනවා. එච්චරයි වෙන්නේ. එයාලට
ඒකෙන් මැරුණා ඊළඟ තැනකට ගියා ඒකේ ඉන්නවා ඒ කතා මොකුත් නැහැ. නේව සංඥා නාසඤ්ඤා හිතේ ඉන්නවනම් කල්ප 84000ක් විමුක්තයි. එච්චරයි යලක ස්වභාවය. අර පළවෙනි ධ්‍යානෙ ඉඳලා ඒ ඒවා විමුක්ත නෙමෙයි. ඒවා විමුක්ත නෙමෙයි. යන ලෝක තියෙනවා. යන ලෝක තියෙනවා. ඒවා බ්‍රහ්ම ලෝක බ්‍රහ්මසාර ඒකත් විමුක්ත හැටියට ගන්නා ඉන්නවා. හැබැයි ඒක දිට්ඨියක්. අරක දිට්ඨියක් කියන්නේ දැන් පළවෙනි ධ්‍යානෙටපත් වීම 2 3 4ටපත් වීම දිට ධම්ම නිබ්බාන කියලා දිට්ඨියක් තියෙනවා. දිට ධම්මීම නිවුණා කියලා. බ්‍රහ්මජාල සුටි තියෙන්නේ. ඒක දිට්ඨියක්. එතකොට ඒ කාරණාව එක අරවත් දිට්ඨි තමයි. ඒ කියන්නේ යාලට දිට්ඨි බවක් නෑ. අරක දිට්ඨියක්මයි කියන්නේ. එතකොට එතන විමුක්තියක් කතා කරන්නේ අර්ථාන්තව. ඒ දිට්ඨිය වුණාට ඒ ලෝකවල කියලා බලන්න. ඔව්. නොපිරී කල්ලි කරන තේ ලෝකෙ මිලලා බලන්න. ඒක මිත්‍යා දිට්ඨියක් කියන්නේ නෑ මිත්‍යා දිට්ඨිය කතා කරන්නේ අර සබ්බාසුත්‍රේ මිත්‍යා දිට්ඨිය කතා කරන්නේ. මිත්‍යා දිට්ඨිය කියන්නේ අම්මනේ තාත්තා නෑ ඕකනේ මිත්‍යා දිට්ඨිය. මෙලොවක් නෑ පරලොවක් නෑ. ඒවා මිත්‍යා දිට්ඨිය. මිත්‍යා වලින්ද තව එකක් ඕනේනේ. අරවා දිට්ඨි විතරයි. මිත්‍යා වලින්නේ සම්මත් එක්ක. නැත්තම් මිත්‍යා වලින්න බෑ සම්මත් එක්ක. ලෝකෝත්තර කියන එක මනින්න බෑ. ඒක මනින්නේ සේකයක්. ලෝකය සහ ලෝකෝත්තර. අනික් කෙනාට මනින්න බෑ.